ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 82කින් 3 එලියට පාර ගාල්ල ලිපිනේ පදිංචි ගුරු උපදේශක ආනන්ද විජේනාරායන මහතා, ගුරු උපදේශිකා මැණික් දිසානායක මහත්මිය, වෛද්‍ය විශ්වා දිසානායක, තරිඳු දර්ශන වික්‍රමසිංහ සහ වෛද්‍ය ශිෂ්‍ය දිව්‍යා දිසානායක විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් සුවහසක් නිවන් මඟ අවබෝධ කර ගැනීමට කැමති ගරුතර ස්වාමින් වහන්සේලාට, බෞද්ධ ශ්‍රාවකයන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට දහම් මඟ පාදා ගැනීමට මෙම ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය උපකාරයක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ නිදානං බික්ඛු පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරන්ති එත වේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසාත්‍රේසේතබ්බං ඒසේවන්තෝ රාගානුස්සයා ඒසේවන්තෝ පටිඝානුස්සයානං තී. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහකදායකත්වයේ දරූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රය කොටගෙන සතර සතිපට්ඨානය හා සප්තබොජ්ජංගය ධර්ම වැඩීම භාවනා ක්‍රම වේදය තුළින් පැහැදිලි කරන්න. මේ මාතෘකාව මට දීලා තිබෙන්නේ මදුපිණ්ඩික සූත්‍රය පිළිබඳ හදාරා බැලීමෙන්ද කියලත් මට හිතෙනවා. මන්දයත් සතර සතිපට්ඨානයක් හෝ සත්බොජ්ජංග ධර්මයක් පිළිබඳ සඳහනක්වත් තියෙන සූත්‍රයක් නෙමෙයි මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ. ධර්මපරයයක් තියෙනවා. බඩගින්නේ ඉන්න කෙනෙකුට මේ පැණි පිඩක් නැත්තම් මේ වදයක් හම්බුණා හා සමාන රසවත් ධර්මපරයයක් තියෙන බැවින් කෙසේ වෙතත් ඒකේ තිබෙන දහම් පෙළ මම ඔබට පැහැදිලි කරන්නම්. මේක ආරම්භ වෙන විදිහක් තියෙනවා. මේකට නම වැටෙන්නේ පස්සේ ධර්ම පරයය මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්තුර නිග්‍රහාරාමේ වැඩ ඉන්න කාලේ පිණිස්ගා වැඩලා හවස් කාලේ මහවනේ විවේකයෙන් ඉන්න විට දණ්ඩපාණි නම් වූ පුද්ගලයෙක් සොකිය දෙපාවලට අවශ්‍ය විවේකයේ සඳහා නැත්නම් ව්‍යායාම සඳහා ඇවිදිනවා මේ වනාන්තරේ. තථාගතයන් වහන්සේ බිලිගසක් මුල වැඩ ඉන්නවා දැකලා උන්වහන්සේ වෙත පැමිණ වැන්දේ ගරු කලේ මොකක්වත් නැහැ. දැකලා කිංවාදී සමනෝ කිමක්ඛායිති කියලා ප්‍රශ්නයක් දැම්මා. කිබඳු වාද ඇත්තෙද්ද කියන එකනේ කිංවාදී කියන එකේ තේරුම. කිමක්ඛායිති ඔබ මොකද්ද ප්‍රකාශ කරන්නේ සමාජයට? මේකට තථාගතයන් වහන්සේ දෙන්න පිළිතුරක් තියෙනවා. මේකට දිව හලලා නලිර රැලි තුනක් ගහලා මේ
යන්න ගියයි කියලා තියෙන දාඩිය දාගෙන. දිරවා ගන්න නැත්තම් තේරුම් ගන්න බැරුව. ඉන්පසු මේ කතාව නිග්‍රෝධාරාමයේ භික්ෂුන් වහන්සේලා අතට ගිහින් බුදුන් වහන්සේ වදාළේ කාරණේ පිළිබඳව ගිය සාකච්ඡාවයි මේක පැහැදිලි කිරීමයි මේ මදුපිණ්ඩික සූත්‍රය කියලා කියන්නේ. නමුත් ඒක විග්‍රහ වෙනකොට විග්‍රහ වෙන්නේ අතීතේ නෙවෙයි ඔබයි. ඔබ විග්‍රහ වෙන ආකාරය ගැඹුරින් තේරුම් ගන්න බලන්න. එතකොට ඔබට කාමාංග වෙනුවට බොජ්ජංග වඩන්න පුළුවන් වෙයි. සතිය සතර කොහොම වෙතත් ඉන්ද්‍රිය හය ඔස්සේ වඩන්න පුළුවන් වෙයි. එහෙමයි ඒකයි මම මේ විදූ මාතෘකාවත් මදුපිණ්ඩික සූත්‍රයත් අතර සම්බන්ධයක් නැති දන්නේ නැතුවද දන්නේ නැහැ කීවේ කියලා මම කල්පනා කරන්නේ. යථාවාදීකෝ ආවසෝ සදේවකේ ලෝකේ සමාර්කේ සබ්‍රහ්මකේ පාළි ඔක්කොම මම කියන්නේ හැමයි තථාගතයන් වහන්සේ යථාවාදී කියන වචන. දෙවියන් සහිත බමුණු සහිත ප්‍රජාවෙහි යම්බදු දෘෂ්ටි ඇත්තෙක් ලෝකෙහි කිසිවෙක් සමග විවාද නොකට ඉන්න පුළුවන්ද? යම් කරුණකින් කාමයන්ගෙන් මිදිලා වාසය කරනවද? සැක සහිතද? සැක රහිතද? කාමරූප භවත්‍රයෙහි ඇලීම කෙරෙහි ඇල්මක් නැතිද? ඒ ආශ්‍රව සේවනා වූ ශීනාශ්‍රව බ්‍රාහ්මණයා වෙත ක්ලේශයන් läග හිටින්නේ නැහැ, ක්ලේශයන් නැහැ. මම ඒ බඳු ආදියෙක්. ඉතින් මට මතක් වෙන දේකුත් තියෙනවා. පුණ්ඩරීකං යතා වග්ගු තෝනේ තෝයන නූපලිත්තති. උපමාවේ පෙන්වන්නෙත් ඒක තමයි. මඩවලක මඩේ හැදෙනවා නෙළුම් මලක්. මඩෙන් උඩට ආවෙන් පස්සේ මඩ නියෝජනය කරන්නේ නැහැ. නෙළුම් මල වෙනම සෝදක්. නමුත් හැදෙන්නේ මඩවලේ. ඒ වගේ මේ ඇලීම් ගැටීම් වාද විවාද විරවුල් සහිත ලෝකයේ එවදු කාරණාවලට කාරණා නැතුව ජීවත් වෙනවා කියලා මේ කියන්නේ. ඉතින් ඔබට තේරුම් ගන්න බැරිද නිවිලා ඉන්නවා කියන්නේ ඒක කියලා? කොහේ හරි මැරිලා ගිහින් නිවනක් හොයන්න හරි පරලෝක නිවනක් හරි අනාගත බුදුහාමරංගේ සාසන නිවනක් හොයන්න හරි වද විඳින්න නැතුව මේ ලෝකේ මේ සිදුවෙන සිදුවීම් වලට ප්‍රතිචාර දක්වා ඉන්න පුළුවන් තැනකට මොකද්ද පෙන්වන්නේ? පහ වූ විචිකිච්ඡා රහිත ඇති කාමයන්ගෙන් මිදුණා වූ ඔහුගේ සිතෙහි රාග දේශ මොහ සංඥාව läග වාසය කරන්නේ නැත්නම් නිදහස් මනසකින් වාසය කරනවා. ආරයට තේරුම් ගන්න බැරි වුණා මේක. ඒ නිසා තමයි අර තුන් වතාවක් රැලි ගන්නලා දිව දික් කරලා යන්න ගියයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ මේ සිද්ධිය ආපහු නිග්‍රෝධාරාමයට ගිහින් මේ කතාව කීවා වදාලා. ඒ වදාළ විදිහ ආයත්තර පෙන්වුවේ. දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකෙහි යම්බදු වාද ඇත්තෙක් ලෝකෙ කිසිවෙක් හා විවාද නොකොට සිටීද? කාමයන්ගෙන් වෙන්න වාසය කරන්න විචිකා සහිත පහව තෘෂ්ණාවෙන් යුක්තද? ක්ලේශයෝ හිතේ ළඟ නැද්ද? එබඳු අනුගමනීය දහමකින් එතෙන්ට පත් වෙන මාර්ගයක් ප්‍රකාශ කරන්නෙක් කියලා මම කිව්වයි කියලා පෙන්නනවා. ඔන්න භික්ෂුන් වහන්සේලාට මතුවෙන ගැටලුව.
මෙසේ වදාළ කල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකලේ. දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිවරුන් සහිත ප්‍රජාවේ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු ආද ඇතිසේක්. ලෝකයේ කිසිවෙකුට විරුද්ධ නොවනසේක්. වහන්ස කෙසේනම් කාමයන්ගෙන් වෙන්න වාසය කරන විචිකිච්ඡා නැත්තා වූ සිඳලු කුකුස් ඇති කුදු මහත් භවෙහි පහකොට තෘෂ්ණාව ඇති බැහැර කළ පව් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ක්ලේශයෝ läග නොහොවිද්ද. ක්ලේශයන්ගෙන් වදයක් නැද්ද? ප්‍රශ්නයක් අහනවා. තථාගතයන් වහන්සේ මේකේ පැහැදිලි කරනවා අර මම කියපු කාරණේ. යම් කාරණයකින් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොට්ටාසය පුරුෂයා සහගත කොට පවතීද? මමමාගේයි ගතු කිසිවක් සැලකල යුත්තක් නැත්නම් රාගානුසය කෙලවර මෙයයි. මේ පටිඝාසනේ නුසේද කෙලවරයි. මේ දිට්ඨානුසය කෙලවරයි. මේ විචිකිච්ඡානුසය කෙලවරයි. මේ මානානුසය කෙලවරයි. මේ භවරාගානුසය කෙලවරයි. මේම අවිජ්ජානුසය කෙලවරයි. දඬු ගැනීම, සැප් ගැනීම, කලහ විග්‍රහ විරුද්ධ කතා, තෝ කියා ගැනීම, පිසුණු බස් මොසාව යන මොවුන් කරුණු වූ චේතනාවන්ගේ කෙලවරයි. බලන්න ලස්සන වචන ටිකක් තියෙනවා. දඬු ගැනීම, සැත් කියන්නේ සාමාන්‍යයෙන් අවි කියන කාරණාව, කලහ කිරීම, විග්‍රහ කිරීම, විරුද්ධව කතා කිරීම, තෝතෝ කියලා බැන ගැනීම, පිසුණු බස් මේවට මුල නැතිලු. එතකොට වර්තමාන සමාජ ප්‍රශ්නයකදී මිනිස්සුන් නැත්නම් වර්තමාන මේ තියෙන අවුල් වලට මිනිසුන් දක්වන ප්‍රතිචාර හැමේ ගත් කල ඒවා නැති එක නේද නිවිලා ඉන්නවයි කියලා කියන්නේ. දැන් වර්තමානයේ නම් අපි දකින්නේ ඇති වෙන ගැටලු සඳහා නිවිලා ඉන්න බෑ. කලබල වෙලා ප්‍රතිචාර දක්වනවා පේන්නේ. ඒ බෞද්ධ නම තිබුණාට බෞද්ධ ලේබලේ තිබුණාට අදාළ තැනට යන්න බැරි වෙලා. අදාළව ගැටලුවකදී නීතිමය සදාචාරමය එල්ලීම් ආදී කොට ඇති ගත යුතු ප්‍රතිචාර ඉක්වා යමින් අර කියන ඉරියව් පවත්වන්නේ ඒව ඇතුලේ තියෙන නිසා. මේ කරුණෙහි මමය මාගේය සතුට යුතු කිසිවක් කිය යුත්තක් නැත්නම් රාගානුසය කෙලවර වේ. දැන් මේ අය මම මාගේ කියන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. කෙලවර නැහැ. දැන් මේ කියපු කාරණාව ඔහොම කළාට මදි භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ පටිඝානුසය, රාගානුසය, දානුසය කෙලවර කොහොමද කියලා කාගෙන්ද දැනගන්නේ? බුදුන් වහන්සේ මෙහෙම කියලා විහාරයට වෙනස් වෙන්න කියලා විහාරයට වැඩියා. දැන් භික්ෂුන් අතරම ඔවුන් මතක් වෙන ආශ්මත් කහමහා කත්යායන හිමියන්. උන්වහන්සේට ගිහින් මේ කතාව කියනවා. කතාව කියවම උන්වහන්සේ වෙන කතාවක් වදාරනවා. එවත්නි යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති හර සොයන, හර කියන්නේ අරටු කියන එක, සොයවින් ඇවිදිනා පුරුෂයෙක් නොඇටි සිසුනා හර ඇති මහරුකක මුල ඉක්ම කඳ ඉක්ම අතු කෙල කොටලෙහි හරයේ සෙවිය යුතු කොට සලකන්නේද? බුදුන් හමු වුණ කල්හි බුදුන්ගෙන් මේ කාරණේ දැනගන්න නැතුව මගෙන් අහන්නේයි කියලා. උන්වහන්සේ දැක යුත්ත දකි චක්ෂුර් භූතේ, ඥාන භූතේ, ධර්ම භූතේ, බ්‍රහ්ම භූතේ, විතර්කය, ප්‍රවෘත්තර්කය, අමූර්ත දාත්‍රයේ ධර්මස්වාමීය අතිරේක ගෙනත් දෙන්නේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරන විදිහට දැනගන්න කියලා.
භික්ෂුන් වහන්සේලා වදාරනවා බුදුන් වහන්සේ ප්‍රකාශ කරන දේ ඇත්ත අපි පිළිගන්නවා. නමුත් මහා කාත්‍යයන් හාමුදුරුවෝ මේවා පිළිබඳව පැහැදිලි කරන්න හරි දක්ෂයි කියලා බුදුන් වහන්සේගෙන් සහතිකයක් හම්බ වෙලා තියෙනවා. ඒ හින්දායි අපි ඔබ වහන්සේගෙන් අහුර අහන්නේ. මොනවා කෙටියෙන් එන්න ඕන තැනට ආවා. දැන් ඊටු ටික ඊට වඩා මේ ලේසි වෙන්නේ නැහැ. දැන් මේක අතීත කතාවක් බවට පත් කරගන්න එපා. මේ මදුපිණ්ඩිකයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා බලන්න. තථාගතයන් වහන්සේ වදාළ බැවින් විත්තරේන අත්තං විභජිතුං විභජතායස්මා මහා කච්චායන අගරුකත්වාති. ගුරු වෙලා මේ කරුණ අපට පැහැදිලි කරලා දෙන සේක්වා කියලා භික්ෂුන් වහන්සේලා ඉල්ලපුවාම එහෙනම් අහන්න. ඒ කියපේකේ අර්ථ කියලා ඔන්න මේ පැහැදිලි කරන විදිහක් තියෙනවා. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පදේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා කන්දා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුපන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. ඔන්න දැන් හොයන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මහා කායත්තන හිමියන් ගෝ භික්ෂුන් වහන්සේලාගේ ඉදිරියට කතා කළාට මේක විසඳුමක් වෙන්නේ නැහැ. මේ කියන දේවල් ඔබ ළඟත් තියෙනවා. ඔබට මද පිණ්ඩයක් හම්බ වෙන්න මොකද්ද වෙන්න ඕන? ඇසද රූපේද නිසා චක්කු විඥානය උපදී. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වෙයි. යමක් විනිදේ හඳුනයි. යමක් හඳුනයි දේ විතර්කණය කරයි. යමක් විතර්කණය කරේ දේ ප්‍රපංචයට පමුණුවයි. යමක් ප්‍රපංචයට පමුණුවා නම් චක්සු රූපාදී කාරණේහි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංචයන්ගෙන් යුක්ත සංඥා කොට්ටාසයෝ අතීත අනාගත වර්තමාන ඇසින් බලා දත යුතු රූපේහිලා පුරුෂයා අභිභවනය කෙරෙත්. පුරුෂයා ඉක්මවා යනවා. මම ඒක ඇහුවේ ඇයි මේ නමක් දාලා අදාළ නැති මාතෘකාවක් මට දුන්නේ කියලා. දැන් අමාරුයි කියලා කියන්නේ නැතුව තේරුම් ගන්න මහන්සි වෙන්න. එතකොට මොකද්ද මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වෙයි. මොනවද විඳින්නේ? මේ ඇසද රූපේද කියන්නේ මොනවද? නිකම්ම ලේසියෙන් ලිස්සලා යන්න බෑ. ඇස කියන්නේ අක්සිගෝලේ, රූපේ කියන්නේ ඉදිරියෙන් තියෙන එක කියලා ගත්තට එහෙම තේරෙන්නේ නෑ මේක. බුදු සමයේ ඇස කියන්නේ ඇස තුළ පවතිනා වූ අරමුණු ගන්න පුළුවන් ස්වභාවය හේවත් චක්කු ප්‍රසාදයට. ඒක තුළ වැටෙනා වූ සෙවණැල්ලට තමයි රූපේ කියන්නේ. බාහිර දේ උදව්වෙන් වැටෙන රූපේ. රූපේ. පළවෙනි වතාවට එහෙම එකක් වටනකොට ඒ පිළිබඳව කිසිදු සැප දුක් උපේක්ෂා වේදනාවක් තින්නම් සංගති පස්සෝ නෑ පළවෙනි එකේදී. කොහොමද යම් කිසි දෙයක් ඔබට එහෙම ගැටෙනකොට හතුරෙක් මිතුරෙක් කියලා එන්නේ වර්තමානයේද? වර්තමාන මොහොතේද එහෙම දෙයක් එන්නේ? අඳුනාගත්ත අතීතයක් නිසාද එහෙම එන්නේ? බලන්න කල්පනා කරලා. පළවෙනිම යමෙක් දැක්කොත් ඒ පිළිබඳ මිනිස්සෙක් කාන්තාවක් වශයෙන් හඳුනන නම දන්නෙත් නැහැ. සැප දුක් උපේක්ෂා 아무තු බැඳීමකුත් නැහැ, ඇලීමකුත් නැහැ.
නමුත් මේ කියන විදිහට විඳින්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මේ අසත් රූපයත් නිසා ඉතුරු වෙන ඉතුරු පස්සේදී අතීතයක් එන නිසා නේද? පස්ස කියන්නේ මෙන්න මේ තමන් හදාගත්ත ඒ අරමුණ සම්බන්ධයෙන් තමන් වෙන් කරගත්ත ඇලීම ගැටීම මුලා වෙතෙන්ට එන එක. ඉතින් මේකෙදී බාහිර දේ විඳිනවා කියලා කතා කළාට වේදනා කියන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳින්නේ තමන් හදාගත්ත දේ. මේක ටිකක් අවිධර්මයක්. ලෝකයා බාහිර රූප ශබ්ද ගන්ධ රස වලින් සතුට වෙනවා කියලා කතා කළාට දැන් මේ හම් වෙන පුද්ගලයා එක්කෙනෙක් නම් ඔහු නම් මේ සැප වේදනාව ගෙනත් දෙන්නේ හමු වෙන හැම දිනාටම සැප වේදනාව හම්බ වෙන්න වෙනවා. පස්සපච්චා වේදනාවේදී. ඔහු මිතුරෙක් වුණාම සැප වේදනාව, ඔහු හතරෙක් වුණාම දුක් වේදනාව. එතකොට ඔහු දෙයි සැප දුක් වේදනා දෙක ගෙනත් දුන්නේ. අර තිංගාන සංගති පස්සෝදී පස්ස වෙන්නේ තමන් හදාගත්ත අතීතය. මෙන්න මේ විදිහට මේකේ උත්සාහ කරනවා, පැහැදිලි කරන්න උත්සාහ කරනවා. බාහිර දේවල් විඳිනවයි කියලා කතා කරන මේ ලෝකේ යථා ස්වභාවය බාහිර දේවල් විඳින්න තමන් හදාගත්ත ආයතනයක් තුළ විඳිනවයි කියලා. තමන් හදාගත්ත අතීතයක් විඳිනවයි කියලා. දැන් මොකද වෙනවයි කියන්නේ? විදීද හඳුනයි දේ සම්බන්ධයෙන් තර්ක විතර්කණය කරනවා. ගැළපෙන නොගැළපෙන ස්වභාවයක්. ඒක ඊට පස්සේ ඇලෙන ගැටෙන ස්වභාවයට හේවත් මමත්වයට පමුණනවා. පපංචාබි රතා පජාම්නිත් පපංචා තතහගතා. තතහගතවරුන්ට එහෙම බැඳීමක් නැහැ. නමුත් අනිත් අය ලෝභ දේශ මොහ මද මාන කොටගෙන ඒකත් එක්කලා ඇති කරගන්නවා. පපංච කියන්නේ මේක තමයි. යම් ප්‍රපංචයකට පමුණුවාද තෘෂ්ණා දෘෂ්ටි වලින් යුක්ත වෙලා අතීත අනාගත වර්තමාන වශයෙන් උත් බෙදලා ඒවා ඇලිලා ගැලිලා ඔහුට නිදහස ඉන්න දෙන්නේ නැතුව ඔහු අභිභවා යනවා. දැන් මේ බඳු කාරණා කීයක් ඔබට පැහැදිලි කළොත් ඇතිද? හයෙන්ම පැහැදිලි කරන්න වෙනවා. කනද සද්දේද? නිසා සෝත විඥානය. දැන් අතන අභිභවනයේදී රූපය අර හේතුඵල වශයෙන් දකින්න නැතුව Taman දකින්නේ රූපය කියන හැඟීමෙන් රූපයට ඇති කරගත් තණ්හාව ඔහු අභිභවා ගියා. ඇසේ තණ්හාව, රූප තණ්හාව. කන සද්දේ නිසා අර වගේම සෝත විඥානයක් පහළ වුණාම නැත්නම් පස්ස වුණාම අන්න ශබ්දේ සම්බන්ධයෙන් බාහිර ශබ්දේ ප්‍රත්‍යක් වුණාට ශබ්දේ සම්බන්ධයෙන් දැකිය යුතු ඇලෙන ගැටෙන පක්ෂ විපක්ෂ වෙන ස්වභාවය ඔබේ චිත්තාභ්‍යන්තරයෙන් එන්නේ වේදනා. බැලුවාම බාහිර දෙයක් විඳිනවා නෙවෙයි, සිත විඳිනවා. ඉතින් මේ පිළිබඳව තවත් තැනකින් ගත්තම එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇත්තා වූ, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇත්තා වූ, එකිනෙකස් පෙරම රස නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් මනුස්සයින්ට තිබෙන්නේ. ඉන්ද්‍රිය පහට පිහිටන්නේ සිත. සිත අරමුණු රසය විඳී. අන්න දැන් මේ ඇස කියන්නේ සිත. කන කියන්නේ සිත. නාසය කියන්නේ සිත. අන්න එහෙම ඇස කන නාසය දිවකය කියන්නේ සිතේ ආකාර පහක් වශයෙන් බෙදිලා
ඒවත් එක්කලා ඇලීම ගැටීම ප්‍රපංචකරණය. ඇස ඇත එතකොට. දැන් ඇතිකල්ලි උන්ට ඒවා සම්බන්ධයෙන් බලන්න අහන්න ඇලෙන්න ගැටෙන්න බෙදන්න කාරණා තියෙනවා. ඔහුව මේ වගේ යටත් ඇසියෙක් වෙනවා ඊට පස්සේ. නිදහත ඉන්න බැරි රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට, රස තණ්හාවට යටත් වුණා වූ ඒවයේ සුවේ හොයන්නා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් ඔබට වෙලා තියෙන දේ මේ කියන්නේ. දැන් බුදුවරුන්ගේ ලෝකෙ නෙමෙයි දැන් ඔබේ ලෝකෙ මේ විශ්වාස කරන්නේ. දැන් ඕක තමයි අපි ඔය විවිධ ධර්ම දේශනා ඔස්සේ අරමුණට එන දේ හරි වැරදි සැප දුක් උපේක්ෂා වශයෙන් තමන් දෘෂ්ටි වශයෙන් ගැනීමේදී ලෝකේ තියෙන දෙයක් නෙව තමන් ගන්න දෘෂ්ටියක් වශයෙන් බැඳීමක් ඇති වෙනවා. ඒක තම තමන්ගේ පෞද්ගලික දෙයක්. දැන් මේක ඊළඟ වචනයක් තියෙනවා. සෝ වතාවසෝ චක්කස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සති තී ඨානමෙතං විජ්ජති. ඒකාන්තයෙන් ඇස ඇති කල්හි, රූපේ ඇති කල්හි, චක්කු විඥානේ ඇති කල්හි ස්පර්ශයේ පැනවීමක් කරන්නේය. යන්න මේක විද්‍යාමාන වෙනවා. ස්පර්ශ ඇති වුණ කල්හි වේදනාවක් පනවනු ලබනවා. සංඥාවක් පැනවනු ලබනවා. ඊට පස්සේ සම්බන්ධයෙන් හරි වැරදි හොඳ නරක ගුණාගුණ තර්ක විතර්කණය කිරීමක් කරනවා. තර්ක විතර්ක පැනවීමක් ඇති කල්හි ඒවා සමග ඇලීමක් ගැටීමක් සිද්ධ වෙනවා. මේ විදිහට මේ බාහිර කාරණා උදව් කරගෙන ඇස තුළ බැඳීමක් ඇති වෙන ආකාරය මේ පැහැදිලි කරන්නේ. දැන් ඇස ඇති කල්හි, ඇස ඇති කල්කම චක්සු ගෝලය ඇති කල්හි කියලා කියන්න එහෙම ගන්න එපා. ඇස කියන්නේ එතන ඒ මොහොතේ ප්‍රසාද පිහිටන සිතවිල්ල පහළ වීම, චක්කු විඥානය. ඇසේ උපන් සිත. එතකොට ඒකට මේ ආපු කාරණා එකක්වත් තනි හේතු නෙමෙයි, විවිධ හේතුඵල. අර තින්නං සංගති පස්සෝ. තිංගනේ සංගති පස්සෝදි ප්‍රසාදය දන්නෙත් නැහැ, ගෝචර රූපය දන්නෙත් නැහැ, චක්කු විඥානය දන්නෙත් නැහැ. එතනින් එහා පැත්තට මේ ප්‍රපංචකරණය ඒගොල්ලොන්ගේ වැඩක් නෙමෙයි. අර තර්කණය කරන්න, විතර්කණය කරන්න, බෙදන්න, හඳුනන්න ගියාපුවම Taman නැති කරගන්නා වූ මුලාවක්. එතකොට මෙන්න මේ විදිහට ඇස, කන, නාසය, දිව, කයයි මේ සිත බෙදලා ඒවා කෙරෙහි රූප, ශබ්ද, ගන්ධ වශයෙන් පැනවීමක් ඇති කල්හි, ඔය ඇස ඇති කල්හි කියන්නේ රූපේ ශබ්දයකට වෙන්කොට ගැනීමක් ඇති කල්හි. රූප තණ්හාවක්, ශබ්ද තණ්හාවක්, ගන්ධ තණ්හාවක් බැඳීමෙන් අවසන් කොට පැවැත්ම සඳහා කරුණු සැකැස්මක් සිදු වෙන බව. ඒක කොහොම හටගෙන නැතිලා ගියා නම් පැවැත්ම සඳහා කරුණක් සිද්ධ වෙන්නේ නැහැ.
අර බෙදා ගන්නට යාම තුළ ඇලීම ගැටීම තුළ මේක එපා මේක ඕනේ. මේක නැවතත් තියනවා නම් හොඳයි මේක නැතුවට කමක් නැහැ කියලා ප්‍රපංචකරණයක් තියෙන්නේ. ලෝභ දේශ මොහ මද මාන වශයෙන් බැඳිලා දැන් මේ ඇස තුළ සිදු වුණා වූ මුලාවක් මේ පෙන්වන්නේ. මේ හේතුඵල න්‍යායක් අස දකින්න බැරුව ඒක ඇති කල්හි කියන්නේ ඒක මම කොට ගන්න කල්හි කියන එක. අන්න එතනදි තේරුම් ගන්න මම කීවෙත් නැහැ මම කොට ගත් වචනෙන් කීවෙත් නැහැ. අන්න ඒකට ඇති වෙන ඇලීම තමයි මේ මමකට ගැනීම කියලා කියන්නේ. දැන් මෙන්න මේ පාරේ ළමයි දරුවෙක් අපි බාහිර කතා කරන මේ අධ්‍යාපන රටාව තුළ ජීවන රටාව තුළ හරියම්බ කිරීමේ රටාව තුළ මව්පිය දූ දරු සම්බන්ධතා රටාව තුළ පුද්ගලයා වශයෙන් එනකොට මේ චිත්ත අභ්‍යන්තරය තුළ වුණොන්ට අදාළ පෞද්ගලික ඇසක් හැදෙනවා. පෞද්ගලික ඇසක් හැදෙනවා කිව්වම මේක තේරුම් ගන්න අමාරුයි ටිකක් නේ. අපි මෙහෙම බලමු. මේ දැන් ඇස තියෙනවා බාහිර ලෝකෙත් තියෙනවා. ඒ මොහොතට හමු වුණාම නැති වෙලා යනවා. නමුත් මේවා ආශ්‍රයෙන් කෙනෙකුට කලක් යනකොට නිින්ද ගියාම නැත්නම් කල්පනා වෙනකොට මේවා වුණ නැහැ බාහිර ඇතුළතින්ම. ඔබට නිින්ද ගියාම රූප පෙනෙන්නේ නැද්ද? ශබ්ද ඇහෙන්නේ නැද්ද? ගන්ධ දැනෙන්නේ නැද්ද? රස දැනෙන්නේ නැද්ද? ඒ මොකක් නිසාද? ඇස ඇති කල්හි. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? බාහිර දේවල් උදව්වෙන් ඒවා සමග ඇලීමෙන් ගැටීමෙන් අධ්‍යාත්මික ආයතන 6 හෙවත් චක්ක සෝත ගාන જીවහා කාය නම් වූ මේ ඉන්ද්‍රිය බව. ඉතින් ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානත්වය. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ප්‍රධානත්වය සහ ඇලීම් වලට ප්‍රධානත්වය ඔබේ හිතේ හැදෙනවා. දැන් ඔබට කය දාලා යන්න පුළුවන්, ලෝකෙත් දාලා යන්න පුළුවන්. නමුත් හිතේ හදාගත්ත දොස්තරවල් 6. මෙහෙන් අතෑරුණාට නිින්දෙදි තියෙනවා. මේ ගියාට ඊට පස්සේ මෞකුස තුලත් ඕක තියෙනවා. ඒ මෞකුස තුල හෝ නිින්දෙදි ඔබට තියෙන ලෝකේ බාහිර එකක්ද? බාහිරේ වෙනස් එකක්. ඒකෙදි තියෙන ඔබට ආවේනික ලෝකයක්. ඒ ආවේනික ලෝකය කියලා කියන්නේ තම තමන් රුචි අරුචි පරිදි හදාගත්ත මුලාවක් නේද? මේ අන්තෝ ජටා බහි ජටා කියන ධර්ම න්‍යාය ඔස්සේ මේ ගැට ගැහෙන හැටි තමයි පෙන්වන්නේ. ඇස ඇති කල්ලි, කන ඇති කල්ලි, නාසය ඇති කල්ලි ඒක දිගටම ගන්න වෙනවා. ඒ හැම එකේදීම ස්පර්ශ වෙනවා, වේදනාවක් පැනවීමක් කරනවා, සංඥාවීමක් තියෙනවා, ඊට පස්සේ තර්ක විතර්ක කිරීමක් තියෙනවා, ඊට පස්සේ ප්‍රපංච කරවත් බැඳීමක් ඇති කර ගැනීමත් තුලක් කරනවා, ඊට පස්සේ පැවැත්ම පිළිබඳව අන්න එතනින් එහාට පැවැත්මක් පිළිබඳව පැනවීමක්. නැත්තම් පැවැත්මක් නැහැ, එතනම ඉවරයි. නමුත් දැන් මේ ඇලීම තුළ ඒ මොහොතේ අර ප්‍රපංච කියන කාරණාව තුළ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර නම් වූ අනාගත පැවැත්මකට බීජත් සකස් කරනවා. දැන් එතකොට අර ලෝකේ තියෙන අයට වගේ ඒ කාරණා නිසා ප්‍රතිචාර දක්වන්න, කෑකෝ ගහන්න, දඟලන්න, දොරවල් පහටම අදාළ කාරණා නිසා ප්‍රශ්න හදාගන්න කාරණා තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ උන්වහන්සේ දේශනා කරන එකේ උන්වහන්සේ දැන් මේ ඉන්නවා ලෝකේ ඔය කාරණා තියෙනවා කිසිවක් එක්කලා ප්‍රතිචාර දක්වන්න උන්වහන්සේට කාරණයක් නැහැ. දැන්
පෘථග්ජනයට ඇස ඇති කල්ලි බුදුරජාණන් වහන්සේට දැන් එතන ඇස නැහැ. ඒ මොකද්ද කියන්නේ? මේ ඇස නැද්ද තියෙනවානේ. අන්න ඒ විදිහට මේ සිත ඇහැක් බවට පත්වන එක අපි හදාගන්න දෙයක්. හදාගත්ත නිසා තමයි නිින්ද ගියාපුවම බාහිර ඇස නැතුවට සිතේ ඇහැ කන නාසය තියෙන්නේ. හදාගත්ත නිසා තමයි මරණයටපත් වුනහම මේවා අතහැරුණාට තවත් අර ලෝකයක් තිබෙන්නේ. මේ හදාගන්න ලෝක නිර්මාණයනේ මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒක රාග දේශ මොහ වශයෙන් ගැනීම කියන අර්ථය තුළ තමයි මේ ප්‍රපංචකරණය කියලා කියන්නේ. දැන් ඊළඟ වචන තමයි හොයාගන්න ඕන. සෝතවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සතින් නේතං දානං විජ්ජති. ඒකාන්තයෙන් එක පුද්ගලයෙකුට එහෙම ඇස නැති කල්හි රූපේ නැති කල්හි චක්සු විඥානේ නැති කල්හි ස්පර්ශයයි පැනවීමක් කරන්නේ යන මේ කාරණේ විද්‍යාමාන නොවේ. දැන් මේ හේතු එකතු වෙන හැටි පෙන්වන්නේ. එතකොට මෙන්න මේ වෙනස කරගන්න මොකද්ද අපි කරන්න ඕනේ? ඇස නැති කල්හි කියලා මේ සිංහල පරිවර්තනයෙන් කියන්න හදන්නේ මොකද්ද? අක්සි ගෝලේ නැති කල්හිද, කම්පෙත්ත නැති කල්හිද, නාසය අල්ලන එක නැති කල්හිද? නැත්නම් මේ මොහොතේ පහළ වෙන සිතෙහි රූප තණ්හාවක් නැති කල්හිද? ඇස නැහැ කියන්නේ. ශබ්ද තණ්හාවක් නැති කල්හිද? කන නැහැ කියන්නේ. ගන්ධ තණ්හාවක් නැති කල්හිද? අන්න එතන ඔබට විඳින්න දෙයක් තිබෙනවා නම් ඔබේ සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් තුළ නැවත නැවතත් අනාගතය හදමින් පැවැත්ම පිළිබඳ පැනවීමක් කියන වචනේ තියන්නේ. පැවැත්ම පිළිබඳ පැනවීම සිදු වෙනවා. ඉතින් මේකට මම තව වචනයක් එකතු කරන්නම් දැන්. ඔය සියල්ල එකතු කොට ගැනීම තමයි අර පංචකරණය කියන්නේ මඤ්ඤමාන හේවත් මමත්වෙන් ගැනීම කියන එක. දැන් ගමනක් සකස් වීම තමයි මද්දෝම ආරස්ස. තියුනේ නැහැ. දැන් යන්න පාරක් හැදෙනවා සසර. එතකොට ශුඤ්ඤලෝකෝ බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ ශුඤ්ඤලෝකති කියලා ගත්තොත් එහෙම තව පැත්තකින් චක්කු බික්කවේ ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා රූපේකෝ බික්කවේ ශුඤ්ඤං අත්තනේනවා අන්න අර නැති කල්හි කියන්නේ මොකද්ද? ඇස නැති කල්හිද මමත්වයක් නැති කල්හිද? මෙතන මේ පැහැදිලි වෙන්නේ නැති කාරණේ ඕකයි ඔය. සිංහලට පරිවර්තන ඇස නැති කල්ලි කිව්වම වගේ තේරෙන්නේ නැහැ මේ අක්සිගෝලිය නැති කල්ලි කම්පෙත්ත නැති කල්ලි කියලා. ඒ හේතුඵලයන්ගේ එකතු වීමේ මමත්වයක් ඇති කල්ලි විඳීමක් බෙදීමක් අනාගත පැවැත්මේ හිසකස් වීමක් නිදිගස් සිතට කරුණු යැවීමක් කියන කාරණේ සිදු වෙනවා. ඒ කරුණේම තමයි පෙන්වන්නේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරනවා. ඒක තමයි තවත් තැනකින් පැහැදිලි කරන අල්ලා ගැනීමෙන් තැවුල කියලා. ඔබට බාහිර ලෝකෙදි මේක තේරුම් ගන්න ටිකක් අපහසුයි. ඔබ මේ බාහිර ලෝකෙන් හදාගත්ත වෙදීම් වාද ભેද සහිතව නින්දට යන්න. එතකොට ඒ රූපයත්, ශබ්දයත්, ගන්ධයත්, රසයත්, හතුරාත්, මිතුරාත් සියල්ල තිබෙනවා. සින ලෝකයේ තුල. ඒකට අදාළ ප්‍රතිචාර දැක්වීම, බෙදීම්, අනාගත හැදීම් තියෙනවා මේ ප්‍රපංචකරණය. සැබෑවට මේ ආශ්‍රයෙන් බලන තියෙන ලෝකයක්ද කියලා. ඒක සිතිවිලි වල පහළ වෙන සිතිවිලි ලෝකයක් නේද? නමුත් ඔබට එහෙම දකින්න බැරුවම මේ සිතිවිලි වලට අදාළ ඇලීම, ගැටීම, බය, ශෝක, වේදනා මේ සියල්ලෙන් ඔබ විඳවනවා නේද?
අන්න ඔබේ ලෝකයේ සහ තථාගතයන් වහන්සේගේ ලෝකයේ අතර පරතරය. ඔබට ඕනේ හොයන්න. නමුත් තථාගතයන් වහන්සේට ඕනකම අතහැරිලා ගියා. එතකොට එහෙමනම් එතනින් එහා පැත්තට ජීවිත අවසානයේදී යන්නට අධ්‍යාත්මික ආයතන 6ක් නැත්නම් මවකුසක කලලයක් හදන්නේ කවුද? අම්මා තාත්තා නිකම්ම හදනවා කියලා කල්පනා කරනවද? අර බාහිරෙන් හදාගත්ත ලෝකයක් තුළ පවතිනා වූ ක්‍රියාකාරකම් ටික කයක් නැතත් මනසේ ක්‍රියාකාරකම වශයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ සිතට ආපහු කය හදන්න පුළුවන්. පවතින සිතේ පවතින ක්‍රියාකාරකම් තුළ මවකුසක් තුළ කයක් හදා ගරාජයක් තුළ වාහනයක් හදන්නාසේ මෙහාට එනවා. මෙහාට ඇවිදින් ලෝකෙ හඳුනාගෙන ආපහු වාද වේද නැති චක්සෝත ගාන ජීවහා තිබියදී වාද වේද කරගෙන ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හා වෙනම බෙදා ගන්නවා තම තමන්ට කැමති පරිදි. අර තම තමන්ට කැමති බෙදා ගැනීම වෙන් කර ගැනීම කියන කාරණාව නේද මේ ඇති කල්හි කියලා කියන්නේ. එතකොට දැන් ගලන්න මෙහෙම තව ගාතාවක් උදව් කරගන්නම් මම. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු කාය වාචාය සංවරෝ කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ සාදු සබ්බත්ත සංහිතෝ බික්කු සබ්බ දුක්ඛා පමුංචති. මේක මේ ඇස තුළ පවතින අර්බුදයක් නේද? දැන් මේ පෙන්නන ප්‍රපංචකරණය ඉඳුරන් බිඳ බැලීම නැත්තම් ඇස සංවර නැතිකම. නම ඇසෙන් කලෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනයෙන් සංවර වූයේ සියලු දුකින් මිදේ කියලා බුදුන් වහන්සේ වදාරනවා. දැන් ඔබට බොජ්ජංග හරි සති හරි තියෙන්න ඕන කොහාටද මේ අද අහපු ප්‍රශ්නෙට අනුවගත් කල? ප්‍රපංච කරණයටද අනාගත පැවැත්ම පිළිබඳව පැවැත්මට මේ පැළවීමක් කරන්නටද නැත්නම් එතන ඉවර කරන්නද? අර පැනවීමක් ඇතිකිරීම තමා චක්කුණා අසංවරෝ. ඇස හදා ගැනීම. ඇස ඇති කල්හි. දැන් එතකොට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත්ත ඇලීම ඇති කල්හි නේද අතකොට මවකුසක සත්වයා ඇත්තේ. ඒ ටික කරන්න සත්වයා නැමැති කයක් සකස් වෙනවා. ඔබට ඕන නිසා. ඔබට ඕන නැත්නම් කයක් හදාගෙන එහෙම ඒ ශබ්ද රූප ශබ්ද ගන්ධ රස ඔස්සේ ලෝකේ හොයාන යන එක ඕන වෙයිද? ඒ අරමුණක් තුළ විඳින්නා වූ සුපැදුක් උපේක්ෂාවලට එහා ගිය ඇසත් නොවන කනත් නොවන නාසයත් නොවන දිවත් නොවන කයත් නොවන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හා නම් වූ අරමුණට ඇලීමකුත් නොවන තවත් තත්ත්වයක්. පරමසිත නම් වූ තවත් තත්ත්වයක්. බෙදීම් වලට අදාළ නැති, අනාගත පැනවීම් වලට අදාළ නැති, ප්‍රපංචකරණයට අදාළ නැති ස්වභාවයක් මිනිසා සතුව පවතිනවා. ඒ ස්වාභාවික තත්ත්වයේ ඉක්මවා යමින් කෘතිම තත්ත්වයකට පත් වුණා වූ කෘතිම තත්ත්වයකට මතු වුණා වූ ස්වභාවයක් තුළ නේද අපි මේ සියලු අවුල් හදාගෙන ජීවන ගැටලු සකස් කරන පවතින්නේ. ඒක නේද මේ ඊළඟ වචනෙන් පෙන්වන්නේ. ඇවැත්නි ඒකාන්තයෙන්
ඇස නැතිකල්ලි රූපේ නැතිකල්ලි චක්කු විඥානේ නැතිකල්ලි ස්පර්ශයේ පැනවීමක් නොකරන්නේ නම් එතනින් එහාට නැත්නම් ඉතුරු කාරණා මොකක්වත් පැනවීමක් නැතිකල්ලි ප්‍රපංච සංඥා කොට්ටාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් නොකරන්නේ මේ කරන්නේ යන්න මේ විද්‍යාමාන වෙන්නේ නැහැ. මම මුල් කොටගත් සැලැස්මක් හදන්න ඕනකමක් නැහැ කියලා නේද මේ කියන්නේ. මට තමයි අනාගතයට මේ සඳහා සැලැස්මක් හදලා ලබන්න ඕන. අදාළ කාරණයට අවශ්‍ය දේවල් ගැටෙනවා, හඳුනා ගැනීමක් සිදු වෙනවා, කර්තව්‍ය කෙරෙනවා. එතනින් එහාට තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීමක් තිබීම අපි අතින් සිදුවන වරද. එතකොට මේ හැම දෙයක්ම පුංචි පුංචි එක එක හේතු වල එකතුවක් වශයෙන් දැකලා ඒකකවත් මේ කෙනා ආත්මය හොයාගන්න නැති බව තේරුණාම ඒ හේතුන්ගේ සමவாயෙන් හටගත්ත ඵලයේ බාර ගැනීම තුළින් Taman විඳවන ඇරුණාම නැත්තම් කොහෙද දැන් එතනින් එහාට යන්න කෙනෙක්. මේවා අපි කියවලා තියෙනවා. නමුත් මේවා අපි එළියට ගන්න නැති කාරණයක් තියෙනවා. මේවා තේරුම් ගන්න අමාරුයි. අපි හැම විටම සමාජයට තේරෙන සරල කරුණු අරගෙන පැහැදිලි කරන්නේ ඒකයි. ඒ නිසා මේ ධර්ම දේශනාවක් සඳහා මාතෘකාවක් සපයා දීමේදී එක්ක ඔබ කියවලා බලන්න. එහෙම නැත්නම් අපිට කැමති දේශනාවකට ඉඩ කඩ දෙන්න මේක මම දන්නවා මේක රසවත් දෙයක් වෙන්නේ නැහැ කියලා. මොකද මෙතෙන්ට එන්න හුඟක් දුර ඇවිදින් ඉන්න ඕන මේක තේරුම් ගන්න. නිකම්ම මේ අනිත්‍යයක් දුක්ඛයක් අනාත්මයක් ත්‍රිලක්ෂණයක් මොකක්වත් දන්නේ නැතුව මේ කතා ඇස ඇති කල්හි නැති කල්හි කිව්වට මොකද්ද මේකෙන් කියන්නේ? ඒ වචනවත් අපිට ගලපා ගන්න බෑ. මොකද ඒ වදන් වලින් පෙන්වන කාරණා ගැඹුරු කරුණක් අපි හිතන්නේ ඇස ඇති කල්ලි කිව්වම ලක්ෂ ගෝලයේ ඇති කල්ලි. නැති කල්ලි කියන්නේ ඇස අඳ වුණ කල්ලි කියලා ගන්න බැරි නෑ. කන ඇති කල්ලි කිව්වම මේ කන නැති කල්ලි. ඔබට මේ සිතින් රූපයයි, ශබ්දයයි, ගන්ධයයි, රසයයි සිත විඳින්න පස් ආකාරයක් නැති කල්ලි. එහෙමයි. ඇස නෑ කියන්නේ. එහෙනම් අනාගත පැවැත්මට සැලැස්මක් හදන්න ඕන කමක් නැහැ. දැන් මම ඔය කියන්නේ වෙලාවකට සසර හදනවා කියලා. ඔබට ඕන නම් ඕන පැත්තට හැදෙනවා. නමුත් එහෙම නැත්නම් ඒ පෞද්ගලික ආයතන වෙනුවට පොදු ස්වභාවයක් හැමෝටම හිමි. ලෝකෙත් සමග එකතු වෙලා ඇලීම් ගැටීම් ඇති කර නොගන්නා වූ ස්වභාවයක ස්වභාවයක් සහිත අධ්‍යාත්මයක් සහිත ජීවිතයක් තිබෙනවා. එතනින් ඉවත් වී අපි හදාගත්ත ලෝකයක් තුළ ඇලුම් ගැටුම් ඇති කරන පෞද්ගලික ලෝකයක් තුළ ප්‍රශ්න හදාගන්න වැරුණාම නැත්නම් ආපහු එතෙන්ට ගියොත් එය නැත මෙහෙය මේ ඇත දැන් තත්ත්වය එකයි. මේ පැත්ත අතහැරුණොත් මේ නැත ඒ ඇත. මෙන්න මේ කරුණ පැහැදිලි කරලා තියෙන ආකාරය සිංහලට නැගීමේදී අදාළ තැනට යොමු කරන්න තරම් සමත් පරිවර්තනයක් මේක තුළ නැහැ. යෙදෙන වචන අපි උත්සාහ කරන්නේ ඒ වචන යොදන්න නැතුව මේ කාරණේ සිත තණ්හාවෙන් බැඳීම ඇස බවට පත්වීමයි. සිත ශබ්ද තණ්හාවෙන් බැඳීම කන බවට පත්වීම. එතකොට ඇති කල්ලි ඇසක් ඇති වුණා, කනක් ඇති වුණා. මේක නෙමෙයි. ඇතිනම් ජීවිත අතහැරෙනකොට සිත තුළ ඒක තියෙනවා. එහෙනම් අනාගතයක් හදන්න ඕපපාතික විඳින්න පුළුවන් ලෝකේ නැත්තම් මෞකුසක් තුළ කය හදන්න පුළුවන්. අර ආධ්‍යාත්මික ආයතන තියෙන නිසා. ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන හදයි.
බාහිර ආතානෙන් ලෝකෙට හඳුනා ගන්න ඇවිදින් ආය ඇලී ගැලීම නිසා රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් ආපහු අධ්‍යාත්මික ආයතන 6ක් හදයි. මෙන්න මේ පැවැත්ම මේ පෙන්වන්නේ. සතා හැදෙන හැටි. ඔය සතෙක් නෑ කියලා කියන්නේ ඒක තමයි. ඔය හේතුඵල වල ඇලීම් ගැටීම් නැත්නම් පෞද්ගලික සතෙක් නැතුව යනවා. එනිසා මෙතන පෙන්වන්න උත්සාහ කරනු ලබන්නේ අර නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියන පදේ ගත්තාම ලේසි තේරුම් ගන්න. බාහිර වස්තුන් වල මේ කියන ඇලීමක් ගැටීමක් ඇති කරගෙන ගන්න තරම් දෙයක් නැහැ. Taman සිතින් හදා ගන්න සංකල්පය තුළ තමයි මේවා හොයන්නේ. දැන් එහෙමනම් මොකද්ද මේ මෙතන ගන්න ඕන සතිය භාවිතා කරන්න ඕන. ඒ බඳු කාරණයක් තුළ පස්ස කියන කාරණය යටතේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කිරීම අතීත කර්මික විපාකයක්. ඒ අතීතයක් එන්නේ. මේවට කරන්න පුළුවන් දෙයක් නෑ. මේවා බාහිර ප්‍රත්‍ය පමණයි. ඔබ අවුස්සන්නේ කලමන්නේ චිත්ත අභ්‍යන්තරයේ තබා තිබෙනා ඔබ කරගත්ත මේ ප්‍රපංච කාරණය. මේට එකතු නොවි එය නිමාවෙන්ට අරණ එකට නේද සතිය තියෙන්න ඕන. හැම මොහොතකම එහෙනම් මේ නොසන්සුන් භාවයේ සම්බන්ධ වැඩක් මේ සසුන් භාවයේ සංසිඳීම සම්බන්ධ වැඩක් තමයි මේකේ පෙන්වන්නේ. සංසුන් භාවයෙන් නම් සංසිඳවන්න දෙයක් නැහැ. අර මායම් වෙනවා කියලා කියන්නේ. අන් ඒ වගේ නොසන්සුන් භාවය අවුල ඇති කරයි. දවයි තවයි. ඒ ස්වභාවය ඔබ පිළිගන්නේ නැත්නම් ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් එපයි කියලා ඊට එහා පැත්තෙන් පවතිනා වූ මේවා සමග ඇලෙන්න ගැටෙන්න අවශ්‍යතාවයක් නැති ප්‍රතිචාර දක්වීමකුත් නැති නමුත් සංසුන් බවක් ඇති ඇසයයි කනයයි නාසයයි කිව නොහැකි දැන් කතා කරන්නේ ඇස කන නාසය දිවකය සිත කියන එක නේ. ඇසේ කනේ නාසය සිත. නමුත් ඇස කන නාසය වශයෙන් බෙදිය නොහැකි සිතක්. එතකොට ඒකේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හා වීමක් නැහැ. සාමාන්‍යයෙන් ඔය මහ ගෙදර ඉඳලා ආපහු ගෙවල් වලට එනවනේ. වෙන ගෙදරකට. ඒක හොඳ නෑ කියලා මහ ගෙදරට ආපහු යන්නේ. ඒ වගේ මේ නිර්වාණය නම් වූ මහගෙදර ඉඳලා ඔබ මේ ඇවිදින් පෞද්ගලික ලෝකයක් හදාගෙන මේකේ මේ තියෙන සංගට්ටන ඉවර කරගන්න බැරි නිසා ආපහු අර මහගෙදරට යන පාර නේද මේ කියන්නේ. මේක අතහැරලා එතෙන්ට යන්න කියලා. එතන ඔය ගැටුම් නැහැ කියලා. මීට වඩා සරල දහම් පෙළක් මගින් මේක තේරුම් ගන්න. මන්දයත් මේක ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාදේ මොකක්වත් නැහැ. අදාළ වචන නැහැ. චතුස්සත්‍යත් නැහැ පටිච්චසමුප්පාදෙත් නැහැ. එහෙම නැත්නම් සතර සතිපට්ඨානයත් නැහැ බොජ්ජංගත් නැහැ මේකේ. ඇති නැති කියන කාරණා විතරයි පෙන්වන්නේ. මේ බඳු පැහැදිලි කර නොහැකි සූත්‍ර ඕන තරම් තියෙනවා අපිට. අපි මේවා පෙරලගෙන යාමේදී කෙනෙකුට යමක් දෙන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන් එකක් ගන්න යන්නේ ඒකයි. ඉතින් මේක මට ඉල්ලලා තිබුණ නිසා මම මේ තියෙන කාරණේ පෙන්නුවේ. ඒකාන්තයෙන් කන නැති කල්ලි, ශබ්දේ නැති කල්ලි, සෝත විඥානේ නැති කල්ලි, නාය නැති කල්ලි, ගාන විඥානේ නැති කල්ලි, මනෝ විඥානේ නැති කල්ලි. ඒවා නැති කල්ලි පැවැත්මක් සිදු නොවේ. එහෙනම් ඒවා හදාලා නේද පවතින්නේ? මේකයි තේරුම් ගන්න ඕන කාරණාව. අපට ඔන්න ඔය සිද්ධියෙන් මිදෙන කාරණාව තමයි අපට තේරුම් ගන්න අවශ්‍ය අභිධර්මය කියන එක. ඕක සිදුවෙන කාරණා පාඩම් කරන ගණන් කරන එක හෝ බෙදන එක නෙවෙයි. පසුපස පෙන්වීමේ ඕනකම අතහැරෙනකොට හිටපු තැනක් තියෙනවා. මේ අල්ලගන්න කාරණාත් එක්ක ඇලීම් ගැටීම් වෙනස් වීම පවතිනවා. අතන ඇලීම් ගැටීම් හට ගැනීම ඒවා කියන වචන වළංගු නැහැ.
ඒ නිසා මායකට කියන්නම් මහගෙදර හොඳ නැහැ කියලා වෙනත් ගෙදරකට ඇදින් ටිකක් කල් ඉඳලා ඒකේ තියෙන කරදර දැකලා ඒක අතහැරලා ආපහු මහගෙදරට යනවා. කරදර නැහැ කියලා. අන්න ඒ වගේ වැඩක් මේක. හිටපු තැනට ආපහු යන එක. ඇසකරනාසේ දිවකාවසෙන් විශ්ලේෂණය වූ සතාතෑරෙහි පරමාර්ථ තත්ත්වයකට යනවා. එතනින් එහා පැත්තට අපට මේ සම්බන්ධයෙන් අපේ සිත මුල් කොටගෙන වාද විවාද කරන්න බෙදන්න හදන්න කොහොමද මොකක්වත් කරන්න බෑ. මොකද වචන මෙහෙම වළංගු නැති තැනක්. අසංකත කියලා කියනවා. බලන්න ඔය රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ පස්සේ වාද විවාද කරගන්න බෙදා ගන්න යන්නේ නැතුව එහෙම ඉන්න පුළුවන්ද කියලා. තැනක් තියනවද කියලා. එතකොට මේට වඩා ඒ හොඳ වෙයි. එනිසා බුදු සමයෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ අර මම මේ ලෑතදිත් ඕක කිව්වා අනාගතයට දුවලා යමක් හොයන්න නෙමෙයි. මේකේ මුල හොයලා ඒ මුලින් කඩලා දාපුවාම මේ පැවැත්මට හේතු හදන එක පැවැත්ම නතර වෙනවා. ස්කන්ධ ධාතුන් ආයතයන්ගේ පැවැත්ම සංසාරයයි නැවැත්ම නිර්මාණයයිනේ. අනේ නැවැත්මට යන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්නට මීට වඩා පහසු ක්‍රමයක් ඇති සූත්‍රයකින් උත්සාහ දරන්න. අදාළ කරුණු තේරුම් ගැනීමට අපහසුවෙන් හරි ඉඟියක් ගන්නට මෙම කරුණු පැහැදිලි වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. මේ උතුම් ධර්ම දේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කරන සඳහා සැදැහි දායකත්වය ලබන්නේ අංක 82 එළියට පාරගාල්ල පදිංචි ගුරුපදේශක ආනන්ද විජේ නාරායන මහතා, ගුරුපදේශිකා මැණික් දිසානායක මහත්මිය, වෛද්‍ය විශ්වා දිසානායක, තරිඳු දර්ශන වික්‍රමසිංහ සහ වෛද්‍ය ශිෂ්‍ය දිව්‍යා දිසානායක විසිනි. සුවසක් නිවන් මඟ අවබෝධ කර ගැනීමට කැමැති ගරුතර ස්වාමීන් වහන්සේලාට, බෞද්ධ ශ්‍රාවකයන්ට ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට දහම් මඟ පාදා ගැනීමට මෙම ධර්ම දානමයෙන් ජනිත වන්නෝ පුණ්‍ය ශක්තිය උපකාර වේවා. එපමණයි තිබෙන්නේ. මීට වඩා පැහැදිලිව තේරුම් ගත හැකි මගක් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වෙන්න මීට වඩා ප්‍රහෙලිකා මේක තුළ තියෙනවා. තේරෙන්නේ නැති. සමහර විට පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී අදාළ අර්ථය ජනන වන නිසා සහ අදාළ පුද්ගලයාගේ දහම් පෙළ නොවන නිසා මේක තිබෙනවා කිසියම් ආකාරයක ඔයිට වඩා පහසුවෙන් නොවේ ඇස තුළ කන තුළ නාසය තුළ මේ පෙළ දහම ඇස ඇති වෙන හැටි සහ නැති වෙන හැටි. තවත් මින් පෙර දේශනාවල මම ඒක කරලා තිබෙනවා. අන්න ඒ කතාව තමයි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. එබැවින් දායකත්ව දරූ හැමටත්, සවන් දුන් හැමටත් අදාළ කරුණු මීට වඩා පහසු මගක් ඔස්සේ තේරුම් ගනිමින් බුදු සමය ප්‍රහෙලිකාවක් බවට පත් කරගන්න නැතුව අනුගමනීය ජීවන ප්‍රතිපදාවක් බවට පත් කරගෙන ලබාගත් ජීවිතයෙන් සැනසීමට මං පෙත් විවර කරගන්නට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං